මේ ටික එක්සෑම් එකේදී අවශ්‍ය වෙනවා. එක්සෑම් එකේදී මේ ටික තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට මේ ගැටළු විසඳීමට මේ තියෙන අපි එක එක මෙන්න මේ 9 වෙනි පාඩම පටන් ගත්තම ගැටළු විසඳීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ software එකක් හදනකොට අපි කතා කරා ප්‍රශ්නයක් හඳුනා ගන්න ඕන, අවශ්‍යතා හඳුනා ගන්න ඕන, අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ ඒකට සැලසුමක් හදන්න ඕන. සැලසුම හදලා ඊට පස්සේ සැලසුම ඩෙවලොප් කරන්න ඕන, නැත්නම් සංවර්ධනය කරන්න ඕන. ඊට පස්සේ ඒක පරීක්ෂා කරලා පද්ධති පරීක්ෂා යුනිට් විදියට ඒකක පරීක්ෂාව ඊට පස්සේ සංග්‍රහිත පරීක්ෂාව නැත්නම් ඒකක එකතු කරලා පරීක්ෂා කරලා ඊට පස්සේ පද්ධතිය පරීක්ෂා කරලා බාර දෙන්න ඕන කියන ඒ ක්‍රියාවලිය අපි කතා කරා. ඒ ටික විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට දෙවැනි එකේදී බලාපොරොත්තු වෙන්නේ මේක ගැටලු විසඳීම සඳහා භාවිතා කරන ක්‍රම. මොඩියුලයිසේෂන් කියලා කියන්නේ කොටස් වලට අපි ගැටලුවක් පැහැදිලි කොටස් වලට බෙදලා ඊට පස්සේ තමයි අපි ආකෘතික සටහන් අඳින්නේ. ව්‍යුහ සටහන් අඳින්න කියන එක කතා කරා. ඊළඟට ඇල්ගොරිතම් එකක්. මොකක්ද ඇල්ගොරිතම් එකක් කියන්නේ? ගැටලුවක් විසඳීමේ ක්‍රමවේදයක්. ඒතර අපි කතා කරා කොහොමද අපි ෆ්ලෝ chart අඳින්නේ? ව්‍යාජකේත කොහොමද අඳින්නේ? hand traces නම් අවශ්‍ය නැහැ. ෆ්ලෝ chart එහෙම නැත්නම් ගැලීම් සටහන් සහ ව්‍යාජකේත භාවිතා කරලා කොහොමද ගැටලුවක් දුන්නම මේක අඳින්නේ කියලා අපි කතා කරා. ඊළඟට පරිගණක භාෂාවල මේ පරිණාමය අපි කතා කරා. පළවෙනි පරම්පරා භාෂා, යන්ත්‍ර භාෂා අදටත් පරිගණකයට තේරෙන්නේ යන්ත්‍ර භාෂාව කියලා. එක බිඳුවෙන් ලියන එක. ඒ වගේම ඇසෙම්බලි භාෂාව සහ උසස් මට්ටමේ භාෂා කියන දේවල් අපි කතා කරා කොහොමද මේක පරිණාමය වෙලා ආවේ. Python අයිති වෙන්නේ මොනකටද? යන්ත්‍ර භාෂාවද නැත්නම් ඇසෙම්බලි භාෂාවටද උසස් මට්ටමේ පරිගණක භාෂාවලටද? උත්තර දෙන්න චතුනි. මොනකටද අයිති වෙන්නේ? Python අයිති වෙන්නේ මොන වර්ගයටද? යන්ත්‍ර භාෂාවද උසස් මට්ටමේ භාෂාවක්ද නැත්නම් ඇසෙම්බලිද? උසස් මට්ටමේ භාෂාව. උසස් මට්ටමේ භාෂාව. ඉතින් උසස් මට්ටමේ භාෂාවක් වුණාම තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? මේක පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් එනවා. ඇයි ඒ? උසස් මට්ටමේ භාෂා අපිට තේරුණාට පරිගණක වලට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒක පරිවර්තනය කරන්න වෙනවා. කම්පයිලර්, සම්පාදක ඔක්කොම එකපාර ට්‍රාන්ස්ලේට් කරන්න යනවා. ඊළඟට අර්ථ වින්‍යාසක නැත්නම් ඉන්ටර්ප්‍රිටර්. Python වල තියෙන අර්ථ වින්‍යාසකයක් ඉන්ටර්ප්‍රිටර්. ඉතින් ඇයි මේ පරිවර්තනය අවශ්‍ය වෙන්නේ කියන එක අපි කතා කරා. මේ පරිවර්තනය අවශ්‍ය වෙන්නේ ඇයි? මොකද යන්ත්‍ර භාෂාවට තමයි යන්ත්‍ර වලට තේරෙන්නේ. ඉතින් අපිට තේරෙන මේ උසස් මට්ටමේ භාෂා යන්ත්‍රයට තේරෙන භාෂාවලට පරිවර්තනය කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟ ප්‍රභව හා විෂය ක්‍රමලේඛ ඒ වගේම වස්තු සම්බන්ධ ආකෘති අපි කතා කරේ නැහැ. ඒක අපිට තියෙනවා. ඊළඟට IDE එකක් කියන්නේ මොකක්ද? දැන් අපි Python වල පාවිච්චි කරන්නේ IDE එකක්. IDE එකක් කියන්නේ මොකක්ද? ඒක අපිට සංග්‍රහිත සංවර්ධන පරිසරයක්. මේ මෙතන නම් තියෙන සමෝදානික සංවර්ධන පරිසරය. නැත්නම් සංග්‍රහිත සංවර්ධන පරිසරය. එහෙම එකක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ නිකම්ම නෝට්පෑඩ් එකේ ලියනවට වැඩිය කෝඩ් එක IDE එකේ ලියනකොට IDE එකෙන් අපිට ගොඩක් දේවල් දෙනවා නේද? IDLE එකේ ලියනකොට අපිට දෙනවා මේකේ ගැටලුවක් තිබ්බොත් එයා ඒක පෙන්නනවා එතන. අපි වැරදි දෙයක් ලිව්වොත් දැන් උදාහරණයක් විදිහට prints කියලා නිකම් වැරදියට මොනවා හරි ලිව්වොත් එයා පෙන්නනවා මේකේ වැරද්දක් තියෙනවා. එහෙම එකක් නැහැ. ඒ වගේ දේවල්. ඒ වගේම ඩිබග් කරන්න පුළුවන්. IDE එක පුළුවන් ඩිබග්. ඒ කියන්නේ errors ඩිබග් කියලා කියන්නේ errors හොයාගන්න වගේම ඒවා කරෙක්ට් කරන්න. වැරදි හොයාගන්න සහ ඒවා කරෙක්ට් කරන්න. ඒ වගේම IDE එකේ ලියනකොට කලර්ස් වලින් පෙන්නනවා. එතකොට අපි දන්නවා මේක මේ පාටෙන් පෙන්නන්නේ දැන් කොළ පාටෙන් උදාහරණයක් පෙන්නන්නේ string එකක් කියන එක quotation දැම්මම මේක අපි දන්නවා. print කියන්නේ keyword එකක්. වම් පාටෙන් පෙන්නන්නේ keyword එකක්. මේවා අපි කතා කරා. ඊළඟට ෆයිල් කොහොමද මේ Python ෆයිල් එකක් හදන්නේ සහ සේව් කරන්නේ රන් කරන්නේ කියන එක ක්‍රමලේඛයක ව්‍යුහය පරිගණක අපි ලියන විදිය කතා කරා. එතන අපි කතා කරා මෙන්න මේවා ගණිතමය කියන්නේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම ඊළඟට තාර්කික සම්බන්ධක කියලා කියන්නේ අපි කම්පෙයාර් කරන්නේ වඩා විශාලද වඩා කුඩාද මූලිකම අධියරිදී ඔය කතා කරා x සමානයි 10යි කිව්වොත් y සමානයි 5යි කිව්වොත්
y සමානයි 3යි කිව්වොත් x විශාලද y ට වඩා. ඒ වගේ සම්බන්ධක relational operators, තාර්කික logical, ඒ වගේම bitwise operators බිටු ආකාරයේ ක්‍රියාවලිය. මේවා මූලිකම අවධියේදී අපි කතා කරා. මේකටත් පැය 10ක් allocate කරලා තියෙනවා. period 10ක්. ඉතින් ඒ ටික මේ මේකත් අපි කතා කරලා ඉවරයි. පාලන ව්‍යුහ, අනුක්‍රම තේරීම, පුනර්කරණය loops. අනුක්‍රමණය කියන්නේ පිළිවෙලට සිදුවෙන දේවල්. තේරීම if else පාවිච්චි කරේ switch case if else පාවිච්චි කරපු තේරීම සහ පුනර්කරණය for loop while loop කියන දේවල් අපි කතා කරේ පුනර්කරණය. ඊළඟට 9 ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් ශ්‍රිතයක් කොහොමද අපි ශ්‍රිත හදන්නේ? පරාමිති ශ්‍රිත වලට කොහොමද පැරාමීටර්ස් දෙන්නේ? ඒක අපි ගිය සතියේ ඉස්සලා සතියේ සහ ගිය සතියේ කතා කරා. ශ්‍රිත සහ ශ්‍රිත වලට පරාමිති දෙන විදිහ. එතකොට රිටර්න් වැලියු කොහොමද එකකින් අගයක් අපිට ලබා දෙන්නේ? ඒ වගේ විචල්්‍ය පරාසයන් ග්ලෝබල්ද ලෝකල්ද මම කරා ග්ලෝබල් කියලා ඩික්ලෙයාර් කරන්න. දැන් ඔයාලට මිස් වුණා නම් ගිය සති දෙකේ වීඩියෝස් බලුවා නම් ඔය ටික තියෙනවා. 9ක් කතා කරා. ඊළඟට listable dictionaries, string listable dictionaries කියන ව්‍යුහත් මේ වෙද්දි කතා කරලා ඉවරයි. ඉතින් අපි එතකොට සෑහෙන ප්‍රමාණයක් දැන් කතා කරලා තියෙනවා. ගොනු හැසිරවීම අපි කතා කරා. file reading writing. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ දෙක 9:12යි 9:13 කියන අවසානම ටික තියෙනවා. ඉතින් මට හම්බුණා මම පුංචි කතාවක් කියලා ඉන්න මට හම්බුණා මගේ පරණ යාළුවෙක් මේ මගෙත් එක්ක ඩිග්‍රී එක කරපු පරණ යාළුවෙක්. එයා දැන් බලංගොඩ එයා පාසලක ගුරුවරයෙක් ප්‍රධාන පාසලක ගුරුවරයෙක් වගේම එයාගේ වෙනම මේ ක්ලාස් එකක් A level ක්ලාස් එකක් කරනවා. ළමයි විශාල ප්‍රමාණයක් එයාගේ ඉන්න ක්ලාස් එකක් තියෙනවා. A level whole classes. ඉතින් මම නිකමට දැන් මමත් දැන් A level classes කරන හින්දා නිකන් යව කොහොමද ඉතින් මොනවද පන්තිවල කරන්න කියලා. එතකොට කිව්වම දැන් මේක එයා කියනවා Python උගන්වන්න පටන් ගත්තම එයාගේ පන්තියේ ළමයි 20කට 30කට වැඩිය ප්‍රමාණයක් නැවතුණා. කියන එක නවත්තුවා. ඊට පස්සේ යාලා බලනකොට මෙයා Python අවුරුදු 3ක් විතර මාස 3ක් විතර Python උගන්වනවා. ඉතින් එයා තව ගුරුවරයෙක් ළඟට ගියාලු මාසෙන් Python උගන්වනවා. දැන් ඔයාලට මතක නම් අපි Python උගන්වන්න පටන් ගත්තේ දැන් සෑහෙන කාලයකට කලින්. මාස 2ක් 3ක් විතර වෙනවා. එතකොට අපි ගොඩ සැරයක් Python කතා කරා. ගොඩ සැරයක් මේ syntax කතා කරා. වීඩියෝ ගොඩක් දැන් YouTube එකේ තියෙනවා. ඉතින් මේක දැන් අර ළමයි ගිහිලා තියෙන්නේ මේක අමාරු වෙනවා. Python උගන්වන්න ගත්තම Python අමාරුයි. Python අමාරුයි තමයි. දැන් මේ පන්තියේ ළමයි අපේ හිටපු ප්‍රමාණය දැන් එන්න කිව්වට එන්නේ නැහැනේ. ඉන්නවා එන්නේ නැහැ උනාට. එන්න තියෙන හේතුව ඇයි කියලා තමයි Python තේරෙන්නේ නැහැ. මේ Python තේරෙන්නේ නැහැ සතියකට එකපාරක් ආවම Python තේරෙන්නේ. මේක මට කරන්න දෙයක්වත් නැහැ. හරි දැන් සාමාන්‍යයෙන් මම පන්තියේ හැමදාම එන ළමෙක් තමයි ජයන්නේ. හොඳයි. හැමදාම වගේ එනවා. අනිත් අයත් එනවා නැත්නම් නැහැ. ඉතින් දැන් එයාගෙනුත් අහුවම එයාත් සමහර නොතේරෙන දේවල් තියෙනවා. පන්තිය හැමදාම ඇවිල්ලා කරන්න අමාරුයි. එහෙම කරලත් මේක මහන්සි වෙන්න ඕන. මම අනිත් එක ජයනි හැම වෙලේම කියන දෙයක් ඔයාලට මතක නම් මම මෙහෙන් ලියනකොට ප්‍රෝග්‍රෑම් එක ඔයාලා ඔය පැත්තෙන් ලියන්න. මොකද මේක හෝල් ක්ලාස් එක කරන්න බෑ. ගෲප් ක්ලාස් එක කරන්න පුළුවන්. දැන් ඔන්ලයින් ක්ලාස් එක ගොඩක් මිනිස්සු ඔන්ලයින් වල කරන්නේ නැහැ නිකන් කියලා යන එකනේ කරන්නේ. මම හැම වෙලේම කියන්නේ මෙහෙන් මම කෝඩ් එක ලියද්දි ඔයාලා ඔය පැත්තෙන් කෝඩ් එක ලියන්න. ඒකල්ලා WhatsApp එකෙන් ෆොටෝ එකක් හරි එවන්න මෙන්න මේ එරර් එක ආවා මේකේ අවුල් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට එතකොට ඔයාලට කියලා දෙන්න බලන්න මේක හදාගන්න කියලා. අනිත් මොබයිල් ෆෝන් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් ලියන්න. ඔයගොල්ලෝ හිතනවා සමහරට ලැප් එකක් ඕන, කම්පියුටර් එකක් ඕන, එකක් මට නැහැ. ඒ ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙන්න ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒ ෆෝන් එකෙන් ඔයාලට PyDroid PyDroid කියන එක PYDROID දාගෙන ඔයාලට Python ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන්. ඒකට මහ ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. උත්සාහය තමයි අවශ්‍ය වෙන්නේ. උත්සාහය සහ කැපවීම තියෙන්න ඕනේ. මේ ටික අතහැරලා අර විභාගේ මම කියන අර ෂෝට් කෙටි ක්‍රම හොයාගෙන විභාගෙ ලියන්න ගිය ළමයි අන්තිමට Python ටික අතහැරලා එනවා. දැන් Python වලට ලකුණු කීයක් තියෙනවද විභාගේ? මේ පාර විභාගෙත් ලකුණු 22කට ආසන්න ප්‍රමාණයක් Python. ඉතින් ඔයාලා 100න් ගන්න උත්තර ගන්න 100න් ලකුණු ගන්න ඕන පේපර් එක 78න් ලකුණු අරගන්න තමයි ලියන්නේ. එතකොට ඉතින් ඒ එකක් කියන එක හීනයක්ම විතරයි. මොකද 78න් 75ක් ගන්නවා කියන්නේ ඉතින් අර ඔක්කොම අතහැරලා Python උත් අතහැරලා 78න් 75ක් ගන්නවා කියන්නේ අනේ මන්ද මට හිතා ගන්න බෑ. එහෙම කරන්න පුළුවන්ද කියලා. ඉතින් A B අතහැරලා තමයි ළමයි ගිහලා විභාගෙ ලියලා එන්නේ. පාස් වෙන්නේ. සමහරව පාස් වෙන්නත් නෙමෙයි ලබන පාර මේ කරන්න තමයි විභාගෙ මේ පාර ලියලා එන්නේ.
මේ පාර ලියන ගමන් හිතනවා ලබන පාරවත් හරියට කරනවා. එහෙම වෙන්න එපා. දැම්මම ඔයගොල්ලෝ මේ දැන් ඔයාලට මිස් වුණා නම් වීඩියෝස් කරන්න තියෙන හොඳම දේ ආපහු ගිහිල්ලා මේකේ ඔක්කොම දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට මෙච්චර පහසුකම් මම හිතන්නේ හම්බ වෙයි කියලා කොහෙවත්. අපිට මේක ඉගෙන ගන්න කාලේ මෙහෙම දේවල් නෑ. අපි හොයලා ලයිබ්‍රරි වලට ගිහිල්ලා පොත් කියවලා අපිට ඉන්ටර්නෙට් නෑ ඒ දවස්වල. ඉතින් අමාරුවෙන් දේවල් නැති වුණ පන්තියේ හිටියේ නැත්නම් අහගන්න තැනක් ඇත්තෙම නෑ. යාළුවෙක්වත් ටියුට් එකක් ෆොටෝකොපියක් ගහ ගන්නවත් දෙන්නේ නෑ සමහරවිට. ඒ වගේ කාලෙක එහෙම තමයි අපි ඒ ලෙවල් කරේ. ඕගොල්ලන්ට එහෙම නැහැ. ඕනකට වැඩිය පහසුකම් තියෙනවා. ඕගොල්ලෝ නැහැ කියලා කිව්වට. ඕගොල්ලෝ නැහැ කියන්නේ සාපේක්ෂවනේ. ඕගොල්ලෝ නැහැ කියන්නේ සමහරට ඔය හොඳ ටවුන් එක හොඳම ඉස්කෝලේක ළමයින්ට සාපේක්ෂව ඕගොල්ලෝ කියනවා නැහැ කියලා. හැබැයි එහෙම නැහැ කිව්වට ඕගොල්ලන්ට ඇත්තටම තියෙනවා. ඒවා බලන්න දුෂ්කර මුකුත්ම නැති ළමයෙකුට මේ වගේ දෙයක් හම්බුනොත් කොච්චර කරයිද කියලා හිතලා බලන්න. ඉතින් වීඩියෝසුත් දීලා පරණ දේවලුත් තියෙනවා පරණ ක්ලාසස්ුත් බලන්න තියෙනවා. ඔයගොල්ලෝ තාම මේක කරන්නේ නැහැ කියන්නේ මට ඇත්තටම බොහොම කනගාටුයි. මටත් කරන්න දෙයක් නැහැ. හරි. ඉතින් දැන් අපි ඉන්නේ 9:12. 9:12 9:11 මීට අමතරව අපිට මේ පාඩමේ කතා කරන්න තියෙන එකම දේ වස්තු සම්බන්ධ ආකෘතිය. ඔය ටික කතා කරාම අපි මේකේ සිලබස් එක අවසන් කරනවා. හරි. ඉතින් දත්ත සමුදාය කළමනාකරණය සහ දත්ත තේරීම සහ සෙවීම සහ තේරීම කියන දේ මම අද බලාපොරොත්තු වෙන කතා කරන්න මෙන්න මේක. දත්ත තෝරන්න, ඒ වගේම දත්ත සොයන්න, තේරීම් සහ සෙවීමේ ක්‍රම කියන එක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ පොතක ලියනවා නම් මාතෘකාව ලියා ගන්න. දත්ත සෙවීම සහ තේරීම, දත්ත සෙවීම සහ තේරීම කියලා ලියා ගන්න මාතෘකාව. හරි. පොඩ්ඩක් ඉන්නවම තප්පරයක් ඉන්න. හරි. අපි අයිඩියල් එක පාවිච්චි කරමු. මුලින්ම අපි බලමු කොහොමද දත්ත සෙවීමක් අපි කරන්නේ. අපිට ඕන දෙයක් අපි කොහොමද හොයාගන්නේ, සර්ච් කරගන්නේ. ඉතින් මේකට මම පාවිච්චි කරනවා දැන් අපි ගමු මේ වගේ දත්ත සෙවීම සහ තේරීම. හරි, උදාහරණයක් විදිහට අපි මූලිකව පාවිච්චි කරමු අපේ ලිස්ට් එකක්. ලේසිම දේ ඒක ලිස්ට් එකක් හරි ටපල් එකක් හරි. මගේ ලිස්ට් එකට මම දානවා list 1 කියලා දාලා ඒකට මම ඇතුළත් කරනවා මෙන්න මේ නම්බර්ස් ටික. මේ ඉලක්කම් කීපයක් තියෙනවා. මට අවශ්‍යයි මේකේ තියනවද බලන්න. අපි හිතමු 50 කියන ඉලක්කම තියනවද බලන්න අවශ්‍යයි. එතකොට මම කරන්නේ හරි ලේසි මේක. මම කරන්නේ for element in list. මෙහෙම අපි loop එකක් ඉගෙන ගත්තා. list එකක් තියෙනවා නම් අපිට list එකේ නම දීලා element එකෙන් element එකට යන්න පුළුවන්. for element in list මම කරන්නේ මේක print කරන්නේ නැහැ. මම print කරොත් මුළු ඔක්කොම element එක print වෙනවනේ. print e සහ මම කොත් end කරන්න space එකකින් කියලා. දැන් මෙහෙම දුන්නා නම් search in මෙහෙම දුන්නා නම් අපිට
බලන්න රන් කරාම එලිමන්ට් ටික print වෙනවා. මට ඒක නෙවෙයි ඕන. එලිමන්ට් එකෙන් එලිමන්ට් එක print කරන්න නෙවෙයි මට ඕන. මට ඕන මේ එලිමන්ට් එකක් තියෙනවද බලන්න. ඉතින් මම කියනවා මට ඕන 45 තියෙනවද බලන්න. if e සමානයි නම් 45ට 45 තියෙනවා නම් මං කියනවා found කියලා කියන්න. print found කියලා කියන්න. ඊට අමතරව මං කියනවා found කියලා මෙතන මේක නවත්තන්න කියලා. break කියන්නේ මේ program එක නවත්තන්න. මේක හොයලා මේ program එක නවත්තන්න කියලා තමයි මම කියන්නේ. හරි මම දැන් මේක run කරලා පෙන්නන්න. program එකේ line එකෙන් line එක තේරුම් ගන්න. මුල්ම line එකේ කරන්නේ list එකක් ලයිස්තුවක් හඳුන්වා දීම. ඒ ලයිස්තුවේ මෙන්න මේ elements ටික තියෙනවා. අපිට පුළුවන් ලයිස්තුවක් එහෙම නැත්නම් සාමාන්‍ය වරහන් දැම්මොත් කියවීමට පමණක් ඇති ලයිස්තුවක්. ඒකට නමක් කියනවා මොකද්ද? සාමාන්‍ය වරහන් කියන්නේ කොහෙන් ඉතින් උත්තර දෙන්න ඕන පුතේ. ජයනේ කවුරු හරි උත්තර දෙන්න. ජයන් නැතත් කමන්නේ. සාමාන්‍ය වරහන් දැම්මොත් මොකද්ද අපි මේකට කියන්නේ? ලිස්ට් එකක්ද වෙන මොකක් හරිද? chat එකෙන් කියන්න mic එක on කරන්න බැයි නම්. සාමාන්‍ය වරහන් දැම්මම මොකද්ද කියන්නේ? සංගල වරහන් දැම්මම මොකද්ද කියන්නේ? hello ඇහෙනවද ඔයගලන්ට? සංගල වරහන් දාපුවාම ඒක සෙට් එකක්. හරි. සාමාන්‍ය වරහන් දැම්මම list එක තව මැද දෙකක් තියෙනවා. list ඊළඟට මොකක්ද? මේක. සංගල වරහන් දැම්මම set එකක් කුලකයක්. ඒක හරි. මේකට මොකද්ද කියන්නේ? t එකෙන් පටන් ගන්න. අපල්. tuple. හරි. තුනක් අපි ඉගෙන ගත්තා. තුනක් හතරක් ඉගෙන ගත්තා නේ. මේ මෙතන උඩ තියෙනවා මේ බලන්න. list tuple උඩ තියෙනවා පේන්න තියෙනවනේ කියන්නේ. list කියන්නේ කොටු වරහන් දැම්මම. list එකක තියෙන දේ මේ වාසිය තමයි මේ item එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට කියන්න පුළුවන් list එකේ බිඳුවෙනි item එක සමානයි කියලා වෙන නමක් දෙන්න පුළුවන්. list එකේ බිඳුවෙනි item එක list එකේ list 1 එකේ බිඳුවෙනි item එක සමානයි කියලා මොකක් හරි දෙන්න පුළුවන් මට. හැබැයි මේක මට කරන්න බෑ අනිත් ඒවායි. උදාහරණයක් විදිහට මම ටපල් එකක් ගත්තොත් ටපල් එක කියන්නේ මෙන්න මේකට නිකන් සාමාන්‍ය වරහන් දැම්මම ටපල් ඒවා වෙනස් කරන්න බෑ. read only කියලා අපි කියනවා. read only කියන්නේ කියවීමට පමණක් හැකි කියලා. කියවීමට පමණක් හැකි කියලා කියනවා. ඉතින් ඒවා වෙනස් කරන්න බෑ. කියවන්න විතරයි පුළුවන්. එහෙම අගය මේකේ බිඳුවෙනි item එක මෙහෙම කියලා එහෙම දෙන්න බෑ. set කියන එක එහෙම නෑ. set කියන එක කුලකයේ තියෙන වෙනස්කම තමයි set එකේ එකම element එක දෙපාරක් තියෙන්න බෑ. කුලකයක එකම අවයවය දෙපාරක් තියෙන්න බෑ. දැන් මේ 34 තිබ්බොත් එකපාරයි 34 කවුන්ට් කරන්න. මෙතන 34 දෙකක් තියෙනවා කියලා. එහෙම ගන්නෙ නැහැ. එක 34යි එයා කවුන්ට් කරන්නේ. 45 දෙකක් තියෙනවනේ. එක 45යි එයා ගන්න. ඒ තමයි කුලක. ඉතින් තව සංකල වරහන දෙක දෙනේවා තව එකක් අපි ඉගෙන ගත්තා ඩික්ෂනරි. හරි ඩික්ෂනරි දෙනකොට මෙහෙම නෙමෙයි දෙන්නේ. ඩික්ෂනරි දෙනකොට වෙනම විදියක් තියෙනවානේ. ඩික්ෂනරි දෙනකොට දෙනවා යතුරු සහ වටිනාකම දෙකම. උදාහරණයක් විදිහට DC කියලා මම කියන ඩික්ෂනරි එකක් තිබ්බොත් සංගල වරහන් ඇතුලේ මුලින් දෙනවා යතුරු. යතුරු මම හිතන්න මම කියන්න නේම් එක කියලා. ඒකේ වටිනාකම නේම් එක දසුන්. ඊළඟට මම කියනවා පළවෙනි සබ්ජෙක්ට් එකට ලකුණු 45යි. එතකොට එක කියන්නේ යතුරු. ඒකේ වටිනාකම 45යි. මෙහෙම දෙන්නේ සංකල වරහන් ඇතුලේ අමතක වුණා. එහෙමනම් අපි කියනවා යතුරු සහ වටිනාකම වශයෙන් දෙනවනම් ඩික්ෂනරි එකක් කියලා කියනවා. හරි. ඉතින් ලිස්ට් එකක් ගන්න එඩිට් කරන්න ලේසි වෙන්නේ. එඩිට් කරන්න පුළුවන් ලිස්ට් එකක් ගත්තා. ඉතින් මම කියන එලිමන්ට් ඉන් ලිස්ට් සියන හැම එලිමන්ට් එකක් ගානෙම එකින් එකට ගිහිල්ලා මොකද කරන්න ඕන? ඒ එලිමන්ට් එක සමානද බලන්න 45ට එහෙම සමාන නම් හම්බුණා කියලා print කරලා break කරන්න. break කරන්න කියන්නේ මේ for එකෙන් පැනලා දුවන්න. for එක නවත්තන්න කියලා මම කියනවා. හරි දැන් අපි run කරලා බලමු. දැන් මොකද වෙන්නේ? 34 අන්න එයාට ගියා. 56ට ගියා.
76ට ගියා 87ට ගියා 45 හම්බුණා 45 නේ හොයන්නේ 45 හම්බුණා මොකද කියන්නේ ෆවුන්ඩ් කියලා එතනින් වැඩේ නවත්තලා යා එක්සිට් වෙනවා තේරුණාද අපි ලියලා පෙන්නමුද මේ කලින් උදාහරණෙත් එකම ලිව්වනම් හොඳයි දැන් මේ සාමාන්‍ය මම දෙකම ලියන්නම් දෙකම ලියන්නම් කියන්නේ මුළු ලයිස්තුවක් මම ලියන්නම් මුළු ලයිස්තුව අපිට print කරන්න පුළුවන් මෙහෙමත් පුළුවන් print කියලා list 1 කියලා මුළු ලයිස්තුවම print කරන්න පුළුවන් නේ හරි දැන් මුළු ලයිස්තුවම print වෙනවනේ අපිට මුළු ලයිස්තුවම print වෙනවා ඉතින් ඊට පස්සේ මම දෙවනි වතාවට මම print කරනවා මේ ඒ ලයිස්තුවෙන් එක එක එලිමන්ට් එකට ගිහලා ඔන්න 45ට ආවම found කියලා ඉතින් මෙතන නිකම්ම found කියන්නේ නැතුව ඕනනම් අපිට කියන්න පුළුවන් 45 found 45 හම්බුණා ඒක තවත් meaningful නේ search item found හරි අපි මේක ලියමු දරුවනේ මේක ලියලා පෙන්නන්න දැන් අපි අන්තිම ටිකවත් අඩුම ගානේ හරියට අනිත් යාළුවන්ට කියන්න පන්ති එන්න කියලා එන්න නැතුව ඉන්න එපා මොකද ඕගොල්ලෝ දන්නේ නැහැ තව කොච්චර කාලයක් මේක මෙහෙම ඉන්න වෙයිද කියලා ඉතින් ඕගොල්ලෝම තමයි පාඩුව කරගන්නේ බලන්න ඕගොල්ලෝ දැන් හෙට පටන් ගනී ලබන සතිය පටන් ගනී ලබන මාසේ පටන් ගනී කියලා දැනට මාස දෙකක් විතර හිටියා මාස දෙකකටත් වැඩි මං හිතන්නේ ඉතින් දැන් ඕලෙවල් විභාගයේ කල් ගිහිල්ලා තියෙනවා මාර්තු වලට නේද ඕලෙවල් තියෙන්නේ මාර්තු ඉතින් හිතලා බලන්න පන්ති පටන් ගන්න කාලේ ගියොත් කල් ගියොත් ජනවාරි පෙබරවාරි වලට ඔයගොල්ලෝ මොනවාද විභාග වලට ලියන්නේ ඔයගොල්ලන් පුංචි කැපකිරීමක් කරා නම් මේක ඉගෙන ගන්න පුළුවන් අනිත් එක ගෙදර ඉඳන් තනියෙන් කරන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට මේක කරන්න බැරි විෂයන් තියෙනවා පන්ති කාමරේටම එන්න ඕන දැන් නැටුම් කරන්න පන්ති කාමරේටම එන්න ඕන වෙන්න පුළුවන් හරි ඒක දැන් මේක කොහොමත් ඔයාලට ගෙදර ඉඳන් කරන්න පුළුවන් විෂයක් ඒ වගේ විෂයන් පාඩු කරගන්න එපා දරුවනේ හරි මොනවා හරි ඔයගොල්ලන්ට ගෙවීමේ ගැටලු හරි මොනවා හරි තියෙනවා නම් ඒවා මට කියන්න ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ එහෙම තියෙනවා නම් මම අනන්තවත් එන්න දීලා තියෙනවා එහෙම පන්ති වලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඒක මම හිතන්නේ ඒක ප්‍රධාන ගැටලුවක් කියලා ඒකට වඩා ඔයගොල්ලන්ගේ උනන්දුව තමයි වැදගත් වෙන්නේ හරි මේක ලියලා පෙන්නන්න ප්‍රතිඵලයත් එක්කම ලියන්න නිල් පාටෙන් තියෙන ප්‍රතිඵලය මේකයි ප්‍රතිඵලයයි දෙකම ලියන්න මාතෘකාව මොකද්ද මාතෘකාව තමයි දත්ත සෙවීම සහ තේරීම උදාහරණ අංක 1 දත්ත සෙවීම සහ තේරීම උදාහරණ අංක 1 මේක ලියලා ඔයාලට පුළුවන් නම් හොඳම දේ එක්ක ලිව්වේ නැතත් කමන්නේ පොතේ හොඳම දේ මොකද්ද මේක කරන්න ඊළඟට මම කරන්න යන්නේ මේ දේටම අපි ශ්‍රිතයක් හඳුන්වලා දෙනවා ශ්‍රිතයක තියෙන වටිනාකම තමයි අපිට අවශ්‍ය වෙලාවට නැවත නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන් මුළු කේතේම හරි ශ්‍රිතයක් පාවිච්චි කරාම මුළු කේතේම අපිට අවශ්‍ය වෙලාවට නැවත නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන් වගේම පැරාමීටර්ස් අපිට දෙන්න පුළුවන් හරි මම ශ්‍රිතයක් හඳුන්වලා දෙන්න යන්නේ මගේ ශ්‍රිතේ නම මම දානවා search item කියලා search capital ITEM search item ඊට පස්සේ මම හොයන්න ඕන item එකේ SI කියලා කියන්න ඊට පස්සේ මම මේ වගේම search item එක ඊට අමතරව මම ගන්නවා list එකයි search item ඊළඟට list එක LST ඔය දෙක අරගෙන මම කියනවා for I in LST list එකේ තියෙන item එකක් ගානේ if search item නැත්නම් if I සමානයි නම් search item එකට S item එහෙමනම් මම කියනවා search item found කියලා break වෙන්න කියලා එහෙමනම් මම කියනවා search item found කියලා break වෙන්න ඒ වගේම මම item එක print කරන්න කියලා කියනවා print කරන්න කියලා කියනවා print කරන්න item එක print කරලා end කරන්න කියලා කියන්නම් space එකකින් හම්බුනාම search item found කියලා print කරන්න කියලා කියනවා හරි මේ තමයි මගේ function එක ශ්‍රිතය
ශ්‍රිතේ බලන්න අගයන් මම කිසිම දෙයක් දීලා නැහැ. search item කියලා search කරන්න ඕන එකයි list එකයි. ওই විදිහට තමයි පරාමිති දෙකක් දීලා තියෙනවා. එකක් තමයි search කරන්න ඕන item එක දෙන්න ඕන. ඒක තමයි මෙතනදි සමානද කියලා බලන්නේ. මේ list එකේ තියෙන මේක හරියට කියවන්න. ලයිස්තුවේ තියෙන item එකක් ගානේ කියන එක තමයි මේකෙන් තේරුම. ලයිස්තුවේ තියෙන item එකක් ගානේ. මේ item එක සමානද බලන්න search කරන item එක. item එක සමානද බලන්න search කරන item එකට. සමාන නම් හරි සමාන නම් තමයි මේක අපි මුලින් දාමු. ඕන් item එකක් ගානේ මම කියනවා මොකෝත් කරන්න ඕනේ item එකක් ගානේ ඒ item එක print කරන්න. ලයිස්තුවේ තියෙන item එකක් ගානේ ඒ item එක print කරන්න. හැබැයි ලයිස්තුවේ තියෙන item එක අපි හොයන එකට සමාන නම් search item found කියලා print කරන එක නවත්තන්න කියලා ඔන්න මම දෙනවා. හරි දැන් අපි මේක run කරමු බලන්න. හරි. මේක run කරාට මේ පළවෙනි එක විතරයි තාම run වෙන්නේ. දෙවෙනි එක මම තාම run කරේ නැහැ. දෙවෙනි එකේදී අපිට කියන්න පුළුවන් list එකක් දෙන්න පුළුවන්. මම list එකක් දෙනවා. L2 කියලා. අපි දෙමු list එකක් ලොකු. හරි. දැන් මේකේ item ගොඩක් තියෙනවා. මම කියනවා මගේ search item කියන ශ්‍රිතයට මම කියනවා ඔයා මෙහෙම කරන්න. ඔයා search කරන්න බලන්න මේකේ අපි කියමු 46 තියෙනවද කියලා මේ L2 එකේ. දැන් මම මේක run කරන වෙලාවේ තමයි මේ ශ්‍රිතයට පරාමිති විදියට දෙන්නේ. එක පරාමිතියක් තමයි මම search කරන්න ඕන item එක. මම කියනවා ඒක 46යි. මොකේද search කරන්න ඕන මේ L2 කියන list එකේ. මම enter කරනවා. එයා කියන ඔන්න 34 56 43 45 44 46 search item found 46 හම්බුණා. හරි අපිට මේ ශ්‍රිතයක තියෙන විශේෂත්වය අපිට නැවත නැවත කේතය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ ශ්‍රිතේ නම කියලා. මම කියනවා 46 හෙව්වනේ ඔයා බලන්න 48 තියෙනවද කියලා බලන්න. එයා ඔක්කොම print කරනවා 48 එයාට හම්බුනේ නැහැ. එහෙමනේ අන්තිමට අපි නැති වුණොත් කියන්න ඕනේ not found කියලා. ඒකත් අපි කියන්න ඕනේ. ඒකත් මම ඕනනම් මෙතන දාගන්නම්. අපි කියමු found නම් fnd කියලා කියමු. found ඉස්සලා false. හරි ඉස්සලම මේක found කියන එක false. හම්බුණා නම් මොකද කරන්න ඕන? හම්බුණා නම් මම කියනවා found කියන එක fnd කියන එක true කරන්න ඕන. හම්බුණා නම් found කියන එක දැන් මුලින් තිබ්බේ false. හම්බුණා නම් මේක true කරන්න ඕන fnd කියන එක. හරි මට අවසානයේ තව දෙයක් කරන්න පුළුවන් මේ ෆන්ක්ෂන් එකේ for එක ඉවරනාට පස්සේ if fnd found නම් found නැත්තම් found නම් එයා print කරන not found නම් not කියන එක දාන්න මෙහෙම if not found නම් මම කියනවා item print කරන්න කියලා item not found කියලා. ඒ කියන්නේ මම ඉස්සලම කරන්නේ fnd කියලා විචල්‍යයක්. fnd කියලා විචල්‍යයක් මම හඳුන්වලා දෙනවා. අපි මුලින්ම හඳුන්වලා දෙමු. මේ ශ්‍රිතය ඇතුලේ fnd කියන විචල්‍යයෙන් කරන්නේ false කියලා මතක තියා ගන්නවා. හැබැයි hnd කියන විචල්‍ය true වෙනවා මොන වෙලාවටද මේක හම්බුනොත්. ඉතින් මම අවසානයේ මේ හොයලා ඉවර වෙලා මහන්සි අරිනකොට ඒ කියන්නේ for loop එක ඉවර වුණා. හොයලා ඉවර වෙලා මහන්සි අරිනකොට for loop එක ඉවර වුණාම මේ for කෙලින්ම ලියලා තියෙන එක. හොයලා ඉවර වුණාම මේ found කියන එක true නැත්තම් not found කියන්නේ මොකක්ද? not found කියන්නේ fnd කියන එක false එකේ not එක තමයි true. එහෙනම් fnd false නම් කියන එක බලන්න මෙහෙම. දැන් if එකෙන් බලන්නේ යම් කිසි දෙයක් සත්‍ය නම්ද කියලා. යම් කිසි දෙයක් සත්‍ය නම් කියන එක තමයි මේක බලන්නේ. හැබැයි මේක සත්‍ය නම් කියන එක බලන්න මම දෙනවා අසත්‍ය නොවේ නම්. අසත්‍ය නොවේ නම් කියන්නේ අනිත් පැත්තට සත්‍ය නම් කියන එකම තමයි. false නොවේ නම් false නෙවෙයි නම් කියන්නේ. අසත්‍ය නොවේ නම් කියන්නේ සත්‍ය නම් කියන්නේ. ඒ කියන්නේ අසත්‍ය නොවේ නම් මම කියනවා print කරන්න කියලා item not found කියලා. බලමු දැන් අපි ශ්‍රිතය ආයෙත් run කරලා
ඔන්න මම අර වගේම ලිස්ට් එක දෙනවා මගේ invalid syntax එකක් තියෙනවා කොහේ හරි මෙතන not නේද ඒක අපිට දෙන්න පුළුවන් බලමු not කියන එක දෙන්න විදිහක් අපිට පුළුවන් not found බලමු හරි දැන් මේක අපි නවත්තමු තාවකාලිකව මේ කෝඩ් එක අපි නවත්තමු මේක අපිට වැඩක් නැහැ නේ එහෙනම් මම මෙතනින් පටන්ගෙන මෙතනින් පටන්ගෙන මෙතනට එනකන් කේතේ නවත්තනවා මේක අපිට වැඩක් නැති හින්දා දැනට වැඩක් නැති හින්දා එකලා මම රන් කරනවා නැත්නම් පැටලෙනවා අපිට දැන් රන් වෙන්නේ මේ ශ්‍රිතේ විතරයි හරි ශ්‍රිතේට මම දෙනවා ලිස්ට් එකක් දීලා කියනවා සර්ච් කරන්න කියලා 46 එයා කියනවා found කියලා මම ශ්‍රිතේට මෙයාටම කියනවා සර්ච් කරන්න කියලා 49 එයා දිගටම යනවා අන්තිමට කියනවා මොකද්ද item not found හොයාගන්න බැරි වුණා hey not found ඉඳන් මේක print කරා හරි ඉතින් මං කියොත් මෙහෙම සර්ච් කරන්න මං කියනවා සර්ච් කරන්න 98 සර්ච් කරන්න 98 මේ search item found හම්බුණා 98 තිබිලා ලිස්ට් එකේ මං කියනවා 99 සර්ච් කරන්න 99 සර්ච් කරන්න එයා කියනවා 99 item not found මං කියනවා සර්ච් කරන්න දැන් මේ ශ්‍රිතයක් ඉඳන් අපිට ඕන තරම් වතාවක් රන් කරන්න පුළුවන් මං කියනවා සර්ච් කරන්න කියලා මම තියෙන එකක් දෙමු 56 වගේ 56 සර්ච් කරන්න එතකොට මේ මෙතනදිම හම්බෙලා දෙවෙනි එකනේ 56 search item found හරි මේකේ දෙපාරක් තිබ්බොත් ආයේ දෙපාරක් found ආයේ found එන්නේ නැහැ එහෙම වෙන්න නම් මම මොකද කරන්නේ මෙතන break එක නවත්තන්න ඕනේ කියන්නේ මම හම්බුනාම නවත්තනවනේ search කරන එක හම්බුනාම නවත්තුවේ නැත්තම් ඒ කියන්නේ break කරේ නැත්තම් එයා දිගටම තව හොයාගෙන යනවා උදාහරණයක් විදිහට මේ break එක තිබ්බේ නැත්නම් මම කමෙන්ට් කරන්න මේක තිබ්බේ නැත්තම් බලන්න වෙන දේ ඔන්න මම කියනවා මේ තමයි අපේ ලයිස්තුව දීලා මම අවසන් ඊළඟට කියනවා හොයන්න 56 ඕකේ. එතකොට යා මොකද කරන්නේ? 56 ඔන්න පළවෙනියට හම්බුණා. ඊටු ටිකත් හොයන් යනවා. ආයෙත් 56 හම්බුණා. search item found දෙපාරක් හම්බුණා කියලා එයා කියනවා. මම සර්ච් කරන්න කිව්වොත් අපි හිතමු 45 සර්ච් කරන්න කිව්වා කියලා. ඒ අර බ්‍රේක් තිබ්බේ නැත්නම් බ්‍රේක් තිබ්බේ නැත්නම් දිගටම යනවා. 45 සර්ච් කරන්න කිව්වොත් ඔන්න search item found 43 කී පාරක් තියෙනවද? ඒත් තියෙනවා දෙපාරක්. අපි හිතමු 4 පාරක් විතර දුන්නා කියලා මේ ලිස්ට් එකේ මේ ලයිස්තුවේ තියෙනවා ආයෙ සැරයක් 43. ඉතින් මෙතනත් 43 තියෙනවා. ඒ වගේ ලයිස්තුවක මම කියනවා 43 කී පාරක් තියෙනවද කියලා හොයන්න කියලා. search item L2 43. දැන් බලන්න. item කීයද? 1යි 2යි 3යි 4 පාරක් යා කියන found කියලා. හරි. එතකොට break නොදැම්මොත් වෙන දෙයක් දැන් වලට තියෙනවා. break දැම්මොත් මොකද වෙන්නේ? පළවෙනි පාර හම්බුනම නවත්තනවා. break නොදැම්මොත් දිගටම හොයාගෙන යනවා. තව තියෙනවද කියලා හොයාගෙන යනවා. කොහොම වුණත් දැන් මේක ඇල්ගොරිතමයක් නේ. ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඕනේ මේක ක්‍රමවේදයක්. ඇල්ගොරිතමයක්. ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදයට අපි ලබා දෙන්න ඕන ආදාන විදිහට ලයිස්තුවක් සහ හොයන්න ඕන අයිටම් එක. ලයිස්තුව සහ හොයන්න ඕන අයිටම් එක දුන්නම එතකොට මෙයා දන්නවා මේ ශ්‍රිතේ දන්නවා ඒ අදාළ අයිටම් එක හම්බුන found කියන්නේ හම්බුනේ නැත්නම් not found කියන්නේ. හරි. මට ශ්‍රිත දෙකක් ඕනනම් හදන්න පුළුවන්. එක ශ්‍රිතයක් තමයි break වෙන්න හම්බුනාම දෙවෙනි ශ්‍රිතය දිගටම යන්න break නැතුව යන්න. search items කියලා මම දානවා දෙවෙනි ශ්‍රිතේ. දෙවෙනි ශ්‍රිතේ break නැහැ. ඒ වෙනුවට හම්බුන වතා ගන්න ඕන නම් count කරගන්න එකක් මම මෙතනට දාන්නම්. දෙවෙනි ශ්‍රිතේ මම දානවා count සමානයි 0යි. දෙවෙනි ශ්‍රිතේට අලුත් එකක් හම්බුනොත් මේ found වුණොත් මම කියනවා count සමානයි c+1 කරන්න කියලා.
ඉතින් අවසානයේ මම කියනවා if not found print not found else මම කියනවා print තප්පරයක් දෙන්න hello oh හරි පුතේ මට ඔයා ගන්නවද තව පැය භාගයකින් විතර මම පන්තියක ඉන්නේ හරි okay found C times හරි ඔන්න මගේ දෙවන ශ්‍රිතය එකක් search item දෙවැනි එක search items දෙකේ වෙනස මොනවාද දරුවනේ පළවෙනි එකේදී item එක හම්බුනාම නවත්තනවා දෙවෙනි එකේදී item එක හම්බුනාම නවත්තන්නේ කී පාරක් හම්බුනාද කියලා count කරගන්න දැන් මම මේ වගේ ශ්‍රිතයක් run කරොත් මේ වගේ එකක් මම ක්‍රියාත්මක කරොත් බලන්න වෙනද ඔන්න මම මේ වගේ ශ්‍රිතයක් ක්‍රියාත්මක කරනවා පළවෙනි එකේදී මොකද වෙන්නේ හරි මම දැන් මේක දෙනවා මේක දීලා කියනවා මම කියනවා 43 හොයන්න search item 43 හොයන්න එයා කියනවා ඔන්න එකපාරයි හැබැයි search items කියලා දුන්නොත් මගේ දෙවන ශ්‍රිතේ දුන්නොත් search items 43 එයා කියනවා found times ගාන කියන්නේ කී පාරක්ද කියලා මෙතනදී අපි C දෙන්න ඕනේ මගේ වැරද්ද C දෙන්න ඕන මුලින් හරි මේ විදිහට වෙනස් කරා නම් අපිට ඒක බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ මේ විසන් දිනන ඩිස්කනෙක්ට් වුණොත් මේකෙන්ම කනෙක්ට් වෙන්න මේ ලින්ක් එකෙන්ම කනෙක්ට් වෙන්න හරි ඊට පස්සේ අපි මේක ලියලා ප්‍රැක්ටිස් කරලා බලමු එකපාරක් බලමු අපි රන් කරගන්න හරි search items කියන එක දුන්නොත් එයා කියනවා මේ found two times දෙපාරක් හම්බුණා කියලා කියනවා හරි නේද 43